පින්තුනි බණ අහද්දී අපි තුල කාරණා පහක් පිළිහිටවන්නට ඕන. මිය ගිය කෙනෙකුට පින් අනුමෝදන් කරන්න හරි අපි තුල පිනක් රැස් වෙන්න ඕනේ. ඒ නිසා ප්‍රබල පිනක් රැස් වෙන විදිහට බණ අහන්න නම් පළවෙනිම දේ තමයි අප්‍රමාණ ආසාවකින් බණ අහන්න ඕනේ. ඒකට ධර්මයේ කියන්නේ සුසුසති බණ ඇසීමේ ආසාව. අපි කවදා කොතන කොයි මොහොතේ බණක් ඇහුවත් වැදගත්ම දේ තමයි බණ ඇසීමේ ආසාව. ඊළඟට සෝතං ඕදහති. හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණ අහන්න. එහෙම අවධානයෙන් බණ අහනකොට බණ ඇසීම අපිට නිවන් දොරටුවක් කරගන්නත් පුළුවන්. ඒ නිසා මුළු දේශනාව පුරාම බාහිර දේවල් වලට අවධානය යොමු කරන්නෙත් නැතුව දේශනාවෙම හිත පිහිටවන්න ප්‍රධානම අරමුණ සිහි කරගන්න මේ රැස් කරගන්න පින මේ මිය ගිය ඒ ඥාතියට අනුමෝදන් වේවා කියන අරමුණෙන් හොඳට කන් යොමු කරගෙන බණ අහන්න. ඊළඟට අඤ්ඤාය චිත්තං උපට්ඨපේති කියන මම මේ ධර්මයේ තේරුම් ගන්නවා වටහා ගන්නවා අවබෝධ කර ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් හිතේ ඇති කරගන්න. ඒක තමයි බණ අහනකොට වැදගත් ඊළඟ කාරණේ අදිෂ්ඨානය. හතරවෙනි එක අත්ං ගන්හාති අර්ථ ග්‍රහණය කරගන්න කියනවා. ඒ කියන්නේ මේ ධර්ම දේශනාවේ වැදගත් කරුණු මතක තියාගන්න. පස්වෙනි එක අනත්තං රිංචති අනවශ්‍ය දේවල් සියල්ල බැහැර කරන්න දක්ෂ වෙන්නට ඕන. ඔන්න ඔය කරුණු පහ අපිට ඇති කරගන්න පුළුවන් නම් බණ ඇසීම නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් පින්වතුනි ඔබ හැම දිනාටමත් මේ පවුලේ සියලු දිනාටමත් මේ ධර්ම ශ්‍රවණයෙන් නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි මරණය කියන එක අපි උපදිනකොටම අරගෙන එන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා නත්ති ජාත සමරණ. උපන්නා වූ කිසිම කෙනෙකුට නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නැහැ කියලා. දැන් බලන්න මව් කුසේම කොච්චර මැරෙනවද කියලා හිතන්න. මව් කුසේ පිළිසිඳ ගන්න හැමෝටම අඩු ගානේ ලෝකෙ දකින්නවත් පිනක් නැහැ බොහෝ පිරිසකට. සමහරු මව් කුසේම මැරෙනවා. එක්ක උපදිනකොට මැරිලා. ඊළඟට සෙල්ලම් කර කර ඉන්න කාලේ පුංචි වයසේ කොච්චර දරුවෝ මැරෙනවද? ළමා කාලේ මැරෙනවා. තරුණ වයසෙත් මැරෙනවා, මැදි වයසෙත් මැරෙනවා, වයසට ගිහිල්ලත් මැරෙනවා. එතකොට ඉපදුනා නම් බුදුහාඳුරු පෙන්වුවේ රජෙක් වුණත්, සිටුවරයෙක් වුණත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් පිරිනිවන් පෑවා. එහෙමනම් අපි කාටත් කවදා කොතන කොයි මොහොතේ හෝ ඒකාන්තයෙන් මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. මේ මරණය ගැන හිතන්න ඕනේ. දැන් අපිට අපේ පවුලේ කෙනෙක් මැරුණාම තමයි හිතෙන්නේ මේකනේ ජීවිතේ. මේ මොනවා තිබ්බත් මේවා දාලා යන්න වෙනවනේ කියලා හිතෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් අපි ගම් මෙහෙම අපේ පවුලේ 10 දෙනෙක් කියලා ඔබ හිතන්න මේ බණහන හැමෝම. අපි දන්නේ අඩු වැඩි අය ඇති. පවුලක 10 දෙනෙක් ඉන්නවා නම් කවදා හෝ ඊතර මලකෙවල් කීයක්ද? 10ක්. අපි කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි ඇත්ත. කාට ඉස්සර වෙයිද දන්නේ. සමහර වෙලාවට අම්මලා තාත්තලා ඉන්නේ නැද්දි දරුවෝ ඉස්සර වෙනවා. මේ වයස පිළිවෙලට යනව නෙමෙයි කවුරු. එක්ක සාමියා ඉස්සර වෙනවා. එක්ක බිරිඳ ඉස්සර වෙනවා. එක්ක දරුවෝ ඉස්සර වෙනවා. අපේ ගෙදර 10 දෙනෙක් ජීවත් වෙනවා කියන්නේ එතන මලකෙවල් 10ක් කවදා හරි. ඒ යථාර්ථයට අපිට මුහුණ දෙන්නම වෙනවා. අපිට යාළුවෝ නෑදෑයෝ හිතවත්තු 1000ක් ඉන්නවා කියලා හිතන්න. කවදා හෝ මලකෙවල් 1000ක් විතර. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි අපි මේ ජීවත් වෙන්නේ අපේම මුතුන් මිත්තන්ගේ සොහොන් පිටණිය උඩ කියනවා මේ ජීවත් වෙන්නේ. මීට අවුරුදු 100කට 200කට එහා හිටපු කවුරුවත් අද ඉන්නවද? අද පොළොව හාරලවත් හොයන්න නැහැ. පස් තියෙන්නේ. තව අවුරුදු 100කින් හිතන්න. තව අවුරුදු 100ක් අනාගතේ මේ අපි කවුරුවත් නැහැ. මේ කිසි දෙයක් නැති වෙන්න පුළුවන්. කාලයකට ගොඩ නැගිලි කාලයකට කාන්තාර වෙනවා. කාලයකට මිනිස්සු හිටපු රටවල් එක්ක මුහුදෙන් වැහිලා යනවා. අලුත් දූපත් මතු වෙනවා. මේ හැම දෙයක්ම වෙනස් වෙවි යන ලෝකයක්. ඒ නිසා
බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි කාමයන් පරිහරණය කරද්දී ගිහි ශ්‍රාවකයන් නිතර හිතන්න කියනවා ආදීනව දස්සාවිනෝ. ආදීනව දකිමින් වාසය කරන්න දක්ෂ වෙන්නට ඕන. මාලිගාවක ජීවත් වුණත් හිතන්න කියනවා මේ සියල්ල මට අතහරින්න වෙනවා. කවදා හෝ මේ සියල්ල අතහැරලා මට මේවා ඔක්කොම දාලා යන්න වෙනවා. පරලොව ගමනක් මට තියෙනවා කියලා හිතන්න කියනවා. ඊළඟට කොච්චර වටිනා දේවල් අපි පරිහරණය කරගෙන හිටියත් මේ සියල්ල මරණයත් එක්ක මට අතහරින්න වෙනවා කියලා හිතන්න කියන. අපිට ආරක්ෂකයෝ, දරුවෝ, ඥාතීන්, යාළුවෝ, සේවකයෝ මොනතරම් රජෙක් ගැන හිතන්න. දසදහස් ගණන් ආරක්ෂකයෝ තියාගෙන හිටියත් මොනතරම් උපක්‍රම යොදාගෙන හිටියත් මැරෙනවා. ඒ නිසා මරණය ගැන නිතර සිහි කරන්න ඕනේ. ඒක භාවනාවක්. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මරණ සතිය කියන්නේ භාවනාවක් කියන්නේ. මේ මරණය ගැන හිතුවොත් තමයි අපිට අප්‍රමාදීව ධර්මයේ සිහි කරගන්න, දියුණු කරගන්න උදව්වක් ලැබෙන්නේ. දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා හිතනකොට තමයි බයක් ඇති වෙන්නේ. කොහොම හරි හුස්ම ටික යන්න කලින් යමක් කරගන්න ඕනේ කියලා හිතෙන්නේ එතකොට. ඒ නිසා නිතර හිතන්න කියනවා. ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙරන්න පෙර පණ යන්න පුළුවන්. කටට ගත්ත බත් ටික ගිල ගන්න කලින් හිර වෙලා මැරෙන්න පුළුවන්. මේ සමහර අය ඉන්නවා හොයන්න බෑ හිටි ගම. මේ හොඳට කතා කර කර හිටියා ටික වෙලාවකින් බලනකොට එහෙම පුටුවේ පණ ගිහිල්ලා. එහෙම සිදුවෙන්නේ නැද්ද? මැරිච්ච ක්‍රමයක් හොයාගන්නත් බෑ ඊට පස්සේ. මිනිහත් කපලා හොයනවා කොහොමද මැරුණේ කියලා. ඒ නිසා මරණය කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධර්මයේ පෙන්නනවා මරණ කීපයක්. ඒ තමයි ආයුක්ඛය මරණ කියනවා. අපි උපතින්ම ගේන ආයුෂ තියෙනවා. ඒකට ධර්මයේ කියන්නේ ජීවිතේන්ද්‍රිය කියලා. ඒ උපතින් ගේන ආයුෂ සම්පූර්ණයෙන් ගෙවලා අපි මැරුණොත් ඒකට ධර්මයේ කියන්නේ ආයුක්ඛය මරණ. ඊළඟට කම්මක්ඛය මරණ කියලා මරණයක් ධර්මයේ පෙන්නනවා. ජීවත් වෙන්න ආයුෂ තියෙද්දී කර්ම විපාකයක් ඉස්සරහට එනවා. ඒ විපාකයක් මත සමහරලාට පෙර සසරේ කරපු විපාකයක් මතුවෙලා මැරුම් කන්න වෙනවා. ඒ කර්මේ පැනගත්තා නම් ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ විටින් විට පෙර කර්ම විපාක මාරක හැටියට එන්න පුළුවන්. එතකොට එවැනි මාරක වලින් ජීවිතයක් නැති වුණොත් ආයුෂ තියෙද්දි කර්මයක් ඉස්සර වුණොත් ඒකට ධර්මයේ කියන්නේ කම්මක්ඛේ මරණ කියලා. කර්මයේ ඉස්සර වුණේ ආයුෂ නෙමෙයි. ඊළඟට ධර්මයේ බුදුහාඳුරෝ පෙන්නනවා ආයුෂ ඉවර වෙනකොටම කර්ම විපාකෙකුත් එකතු වෙලා එකපාරම මැරෙනවා. එතකොට මේ මරණය ආයුෂ ඉවර වීමයි කර්ම විපාකයයි දෙක එකවර සිද්ධ වෙන්නේ. ඒකට තමයි ධර්මයේ කියන්නේ උභයක්ඛේ මරණ කියලා. ඊළඟට ওই කිසිම දෙයකට නැතුව මැරෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට ධර්මයේ කියන උපච්ඡේද විශාල විපත්වලදී. දැන් සුනාමිය ආවා. දකුණු ආසියාවෙම ලක්ෂ 2කට එහා මිනිස්සු මැරුණා කියලා. ලංකාවේ 30-40000 මැරුණා. එතකොට ඔය ඔක්කොගේම එකපාර ආවිෂ ඉවරුණාද? ආසියාවටම කර්ම විපාකයක්ද? නෑ. ඒවා ධර්මයේ වැටෙන්නේ උපච්ඡේද කියන ගණයට. සමහර වෙලාවට භූමිකම්පාවලින් දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා හිටිකම. විශාල යුද්ධවලට මැදි වෙලා ලෝක යුද්ධයක් කියලා හිතා. ඒ යුද්ධයකට මැදි වෙලා 100,000 ගණන් මිනිස්සු අහිංසක මිනිස්සු මැරෙනවා. උපච්ඡේද. ඊළඟට ගම් වතුරේ නායාම් වලින් මුහුදු කොට ගැලීම ඒ වගේ ඇතිවන විපතකට දැන් ওই බැමිණි ඉතිහාසය ආවා. පින්වන්තයොත් අහු වුණානේ. ඔබ අහලා ඇති මහරහතන් වහන්සේලා සිතුල් පව්වේ 12000ක් හිටියා කියලා. තිස්ස මහරාමෙත් හිටියා කියන 12000ක් රහතන් වහන්සේලා. කාටත් විපාක ලැබුණා. දානි ටික නෑ. රහත් වුණා කියලා නෑ. මිනිස්සු නැති වුණාම ඉතින් කන්න දෙන්න විදියක් නෑනේ. මිනිස්සුන්ට කන්නත් නෑ. අවසානයේ තිස්ස මහරාමේ හිටිය භික්ෂුන් වහන්සේලාට දානි නැතුව උන්වහන්සේලා සිතුල් පව්වට පිටත් වුණා. සිතුල් පව්වේ වී ගබඩා වගේක් තිබිලා තියෙනවා. යනකොට ඒවත් මී උවදුරකින් අර ගබඩාවල වී ඔක්කොම විනාශ වෙලා. විපත් එනකොට එක පිට හෙනගිරි පාත් වෙන වගේ කරදරේ. සිතුල් පව්වේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේලා කල්පනා කරා අනේ අපේ වී ගබඩාත් නෑ දැන්. අපි තිස්ස මහරාමයට යනකොට මගදී හම්බුණා තිස්ස මහරාමේ ඉන්න ස්වාමීන් වහන්සේලා. කොහෙද මේ යන්නේ කියලා. අපි එහෙට එන්නේ කිව්වා. අපිට වී ඔක්කොම නෑ කිව්වා. ඔක්කොම සත්තු කාලා කිව්වා.
මිනිස්සුත් නෑ දානෙ දෙන්න. මෙච්චර දහස් ගණන් භික්ෂුන් වහන්සේලාට දානමාන අඩුයි කියෝ. ඊට පස්සේ උන්වහන්සේලා කතා වුණා අපි එහෙමනම් මේ යාල කැලේ මැද්දේ පුළුවන් තරම් කාලයක් මේ කොළ මේවා වළඳලා වැඩ ඉඳලා භාවනා කරලා එහෙම පිරිනිවන් පාමු කියලා. 24000ක් මහරහතන් වහන්සේලා යාල කැලේ පිරිනිවන් පෑව කියන දානේ නැතුව. එතකොට අපිට පේනවා විශාල විපතක් නියගයක් දුර්භික්ෂයක් එනකොට පින්වන්තයත් අහු වෙනවා අකුසල් කරපු කෙනාටයි හැමෝටම ඒක විඳවන්න වෙනවා. උපච්ඡේද. එතකොට ඔය වගේ කරුණ තියෙනවා. දැන් අපි ගමු මෙහෙම. පින්තුනේ අද මේ අපි ජීවත් වෙන කාලේ වෙනකොට දැන් අපේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක් දැන්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ අපිට වඩා ආයුෂ තිබ්බා. ඒ කාලේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් කියනවා. අවුරුදු 120ක් ඒ කාලේ සාමාන්‍ය ආයුෂ. ඒ කියන්නේ සාමාන්‍ය ආයු අපේක්ෂණේ මතක තියාගන්න. ඊට වඩා වැඩිපුර ඉන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ නැද්දී බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු කීයක් වැඩ හිටියද? අවුරුදු 160ක් ජීවත් වුණා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. එතකොට ඒ කාලේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120 වුණාට අවුරුදු 150 60 වැඩ හිටපු රහතන් වහන්සේලා ගැන තියෙනවා. දැන් හිතන්න අද අපි ජීවත් වෙන මේ කාලේ වෙනකොට දැන් අපේ ආයුෂ අඩු වෙලා අද මේ වෙනකොට සාමාන්‍ය මිනිසෙක්ගේ ආයු අපේක්ෂාව තියෙන අවුරුදු 70 75 අතර. ඔබ බලන්න රටේ එක එක රටවල් වල ආයු අපේක්ෂාව ගණනය කරනවා. සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 70 ගණන් තියෙනවා. ඔය අතරින් කලාතුරකින් ලොකු පෙර පිනක් තියෙන කෙනෙක් අවුරුදු 80 90 ඉන්න අය ඉන්නවා. ඒකටත් ලොකු පිනක් තියෙන්න ඕනේ. එහෙම යන්තම් සාමාන්‍ය ආයුෂ පැනලා තව චුට්ටක් ඉස්සරහට හරි ඇද ගන්න. එතකොට දැන් හිතන්න මෙහෙම බුදුහාඳුරු පහළ වෙනකොට සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. දැන් වෙනකොට 70ක් විතර නම් අපිට පේනවා ආයුෂ අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. 120 ඉඳන් 70ට කියන්නේ අවුරුදු 50කින් සාමාන්‍ය මිනිස්සුගේ ජීවත් වීමේ ආයුෂ අඩු වෙලා තියෙන දැන්. ඒ අවුරුදු 50කින් ආයුෂ අඩු වෙන්න අපිට ගත වෙලා තියෙන අවුරුදු 2500 ගාණක්. ඒ කියන්නේ අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි මේ ආයුෂ අඩු වෙවි යන්නේ. ඒකයි හොයන්න බැරි. පරම්පරා දෙක තුනක් යනකොට අවුරුද්දකින් දෙකකින් ආයුෂ අඩු වෙලා හොයන්න අමාරුයි. මේ අඩු වෙන ආයුෂ බුද්ධ දේශනාවක පෙන්වනවා මහණෙනි මෙහෙම ආයුෂ අඩු වෙලා අවුරුදු 10ටම මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන කාලයක් අනාගතේ එනවා කියන්නේ. අවුරුදු 10ට ආයුෂ අඩු වෙනවා. එහෙම අවුරුදු 10ට ආයුෂ අඩු වෙනකොට මතක තියාගන්න අද අපි මේ බණ ඇහුවට දැන් අපි ජීවත් වෙන්නේ ලෝකේ තියෙන අමාරුම කාලෙක. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනවා කියන්නේ මනුස්ස ලෝක අපායවල් වගේ වෙනවා කියනවා කෙලෙස් බලවත් වෙලා. දැන් ලෝකෙම මේ ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සුන්ගේ බුදුහාඳුරු පෙන්වන මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට අකුසල් 3ක් බලවත් කියනවා. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා. දැන් මිනිස්සු කෙලෙස් වලින් සත්තු වගේ විකෘති වෙලා ඉන්නවා. එහෙම විකෘති වෙනකොට ලෝකයාට දෙවියන්ගේ රැකවරණය අහිමි වෙනවා කියලා දේශනාවේ තියෙනවා. පොළොවාසී දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලව දක්වා දෙවිවරුන්ට මිනිස්සුયો ගැන කලකිරෙනවා කියන මනුස්ස ලෝකෙ ගැන. ඒකෙන් වෙන්නේ දෙවියන් මිනිසුන්ගෙන් පරිගන්නේ නැහැ. මිනිස්යන්ගේ යහපතට උදව් කරපු දෙවිවරු අහක බලනවා කියන. ඒක දෙවියන්ට විතරක් නෙමෙයි නිකන් සාමාන්‍ය මොලයක් තියෙන මිනිසෙකුටත් එහෙමනේ. දැන් ඔබ හිතන්න කවුරු හරි ඉන්නවා දුරාචාරයේ දෙන දුස්සීල ජීවිතයක් ගත කරන පව්කාරයෝ ටිකක් ඉන්නවා. අපි කැමතිද ඒ අය වාඩි කරලා දානයක් පූජා කරන්න? ඒ අයට ගිහිල්ලා උදව් කරන්න අත දිගෑරලා උදව් කරන්න කැමතිද? කවුරුත් කැමති නැහැ. අපිට හිතෙනවා මේ පව්කාරයන්ට මොකටද අපි උදව් කරන්නේ? ඒ වගේ දෙවියන් මේ සියල්ල දකිනවා. දෙවියන්ට බොරු කරන්න බෑ. දේශනාවේ පෙන්නනවා මහණෙනි තමන් ගැන තමන් දන්නේ යම්සේද මේ ලෝකේ දෙවිවරු තමන් ගැන ඒ විදිහටම දකිනවා කියන. දෙවියන්ට කලකිරීම ඇති වෙනකොට දෙවිවරු අහක බලනවා. මොකද දෙවියන් කියන්නේ කෙලෙස් සහිත පිරිසක්. දෙවියන් අයිති වෙන්නේ කාම ලෝකවලටම තමයි.
අපිට වඩා පින බලවත් වෙලා සුගතිය ඉපදුනාට කෙලෙස් සහිතයි. දෙවියන්ටත් බය, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම ඒව ඇති වෙනවා. එතකොට මේ දෙවිවරුන්ගේ මිනිස්යන්ට තියෙන උපකාර නැති වෙනවා කියන. බුද්ධ දේශනාවල පෙන්නනවා මහණෙනි දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට එන්න මේ ලෝකේ ස්වභාවික විපත් වලින් විනාශ වෙනවා කියන. අනාගතයේ මිනිස්සු 100,000 ගණන් ලක්ෂ ගණන් විශාල විපත් වලින් විනාශ වෙනවා. ඊළඟට යුද්ධ වලින් එකිනෙකා අවියාවිද හදාගෙන මිනිස්සු මරාගෙන ලෝකෙ ලේවිලක් වෙනවා කිය. ඔබ දේශනාවේ තියෙන මහා සාල කියන සූත්‍රය පෙන්නනවා. ඒ නිසා පින්වතුනි අනාගත ලෝකේ අපිට එන්න භයානකයි. ඒ නිසා අපිට තියෙන එකම දෙයයි ධර්මයේ එල්ලිලා මේ මොන දේවල් කරගෙන හිටියත් මේ ඔක්කොම අතහැරලා යන්න වෙනවා. ධර්මයක් රැස් කරගෙන පිනක් කරගෙන කොයි මොහොතේ මැරුණත් මම නම් සුගතියේ කියන මට්ටමින් පිනක් රැස් කරගෙන ජීවත් වෙන්න. අන්න තමන් ආරක්ෂිතයි. මම ඔබට කරුණු කීපයක් පෙන්නලා දෙන්නම්. මහානාම කියලා ශාක්‍ය කුමාරයෙක් හිටිය බුදුහාඳුරන්ගේ නෑයි. වෙලහෙල දාම් කරපු ව්‍යාපාර කරපු කෙනෙක් මහානාම. දවසක් මේ මහානාම ශාක්‍ය කුමාරයා බුදුහාඳුර ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි තමන්ව අඳුන්ලා දෙනවා. මහානාම කියනවා ස්වාමීනි මම කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. මට අඹු දරුවෝ ඉන්නවා කියනවා. මම රන් රිදී මුතුමැණික් පරිහරණය කරනවා. මම වෙලහෙල දාම් කරගෙන ජීවත් වෙන කෙනෙක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගැන මගේ හිතේ ලොකු සද්ධාාවක් තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි මහානාම ශාක්‍ය කුමාරයා කියනවා ස්වාමීනි සමාජ ජීවත් වෙනකොට මිනිස්සු එක්ක ගැටෙනකොට වෙලහෙල දාම් කරනකොට කේන්ති යන වෙලා අනන්තයි කියනවා. දැන් ඔබට ওই රසාවල් කරනකොට මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට තරහ යන්නේ නැද්ද? කේන්ති යන ඕන තරම්. මහානාම අහනවා ස්වාමීනි එහෙම වෙලාවක මම මැරුණොත් කොහේ යයිද? ඊළඟට පාරේ යන්නේනකොට අද වගේ යාන වාහන නෙමෙයි ඒ කාලේ තිබ්බේ. අස්ව රත, ගොන්නු බැඳපු කරත්ත, ඇත්තු පාරේ යනවා කොට ඇදගෙන ඊළඟට ඔය වගේ ඇත් වාහන, අස්ව වාහන, ගවයන්ගේ වාහන ඔය වගේ රත තිබුණා. මේ කුලප්පු වෙච්ච සත්තු පාරේ එහා මෙහා කලබලෙන් දුවනවා කියනවා. මහා පාරේදී මට අනතුරක් වෙන්න පුළුවන් කියලා. දැන් අපිටත් ඕක තියෙන්නේ. අපිට පාරේ බැස්සහම ඉස්සරහිනුත් මරණේ පිටිපස්සෙනුත් මරණේ. කොහෙන් ඇවිල්ලා හප්පගෙන යයිද දන්නේ නැහැ. එතකොට පාරේ යන්නේනකන් අපිට මහා පාරට බැස්සට පස්සේ කොච්චරනම් අනතුරු මගාරෝගින්ද අපි මේ ගමනක් ගිහිලා ආපහු එන්නේ. එතකොට මහානාම ශාක්‍ය කුමාරයා කියනවා ස්වාමීනි මට බයක් තියෙනවා හදිස්සියවත්. මහා පාරේදී මගේ හිත විසිරිච්ච වෙලාවක මම මැරුණොත් කොහේ යයිද කියලා මට බයක් උපදිනවා. ඊළඟට මහානාම ශාක්‍ය කුමාරයා කියනවා ස්වාමීනි ওই පාරේ යන්නේනකොට රාගය ඇති වෙන දර්ශන ඉතින් දකින්නවා කියනවා. කෙලෙස් සහිත නිසා මගේ හිත ඒවට ඇදෙනවා කියනවා. රාගයක් ඇවිස්සිච්ච වෙලාවක මම මැරුණොත් මං කොහේ යයිද කියලා මට බයක් උපදිනවා කියනවා. එතකොට ඔය වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට ඇතිවන ස්වභාවය මහානාම බුදුහාඳුරු ළඟට ඇවිල්ලා කියනවා. කියලා බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා අනේ ස්වාමීනි මට කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගතියේ උපදින්න උපකාර වෙන කරුණු ටිකක් දේශනා කරන්න කියලා. අන්න වැදගත්ම දෙයක්. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා මහානාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබට සුගතියක උපදින්න නම් ඔබ නිතර නිතර පුරුදු කරන්න කිව්ව කරුණු පහක්. පළවෙනි එක තමයි සද්ධාව පුරුදු කරන්න. අපිට රැකවරණයට තියෙන ප්‍රධානම දේ සද්ධාව. අපි දන්නේ නැහැ කවද මැරෙයිද කොතන මැරෙයිද මැරුම් කන්න වෙයිද අපි දන්නේ නැහැ මොන වගේ කර්ම විපාක සසරි පස්සෙන් එනවද ගුටි කාලා මැරෙයිද බෝම්බයකට මැරෙයිද ගින්නකින් මැරෙයිද කවුද දන්නේ ඒ නිසා පළවෙනිම දේ තමයි තමන්ගේ ආරක්ෂාව සද්ධාව දියුණු කරගන්න කියලා. නිතර බුදු ගුණ ටික හිතන්න. නිතර ධර්මයේ ගුණ සිහි කරන්න. සංඝ ගුණ හිතන්න. තුනුරුවන් ගුණ සිහි කරලා හිත සද්ධාවෙන් රැක ගන්න කියලා. මේ සද්ධාව කියන එක මහා බලවත් දෙයක්. ඒකට හේතුව පින්වතුනේ මේ කාම ලෝකෙම අධිපති භාවයේ දරන්නේ වසවත්ති මාරයක් කියලා. මේ මාර බලවේගේ පවා යටපත් උනේ බුදු ගුණයට විතරයි. බෝධි මූලයේදී තමයි දස බිම්බරක් මාර සේනා පරාජය වුනේ. ඒ නිසා බුදු ගුණේ තවත් බලවත්. තාම බලවත්ව තියෙනවා. ඒ බුද්ධ ශක්තිය අවසන් වෙන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් යන දවසට කියලා.
ධාතුන් වහන්සේලා එකතු වෙලා පිරිනිවන් පාන දවසක් එනවා. ඒකට ධර්මයේ කියන්නේ ධාතු පරිනිර්වාණ. සියලු බුද්ධ අධිෂ්ඨානෙන් පිහිටවපු සිරිපා සටහන් මැකෙන දවසක් එනවා. එදාට යම් තාක් මේ විශ්වයේ දෙව් බමුන් තුල හරි විශ්වයේ පිහිටපු බුද්ධ ආඥාවක් ඇද්දී සියල්ල අවසන් වෙලා යනවා කිය. එතකම් බුදු ගුණේ ආඥාව ලෝකේ බලවත්. දැන් ওই රතන සූත්‍රේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු දේශනාවක් හැටියට තියෙන. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර දේශනා කීපයයි තියෙන්නේ මේ අතේ ඇඟිලි කීපේ වගේ. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටන දේශනා. ඒ අතර බලවත්ම දේශනාවක් තමයි රතන සූත්‍රය. බුද්ධ ආඥාව, ධර්මීය ආඥාව, සංඝ කියන තුනුරුවන්ගේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවලා තියෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට මරණ මංචකයේ බුදු ගුණ සිහි කරගන්න පුළුවන් නම් ධර්මයේ විස්තර වෙනවා ඒ මොහොතට කරපු දහසක් අකුසල් යටපත් වෙනවා කියලා. අන්න වැදගත්ම දෙයක්. කෙනෙකුට දැන් ඔබට කල්යාණ මිත්‍රයෙක් හැටියට කවුරු හරි අපි දන්නේ අපේ පවුලේ ආච්චි සීයා වෙන්න පුළුවන්, අම්මේ තාත්තෙක් වෙන්න පුළුවන්, කවුරු හරි ලෙඩ වෙලා මරණාසන්න වෙච්ච වෙලාවක කල්යාණ මිත්‍රයෙක් හැටියට අපිට කරන්න තියෙන එකම දේ මොකද්ද? බුදු ගුණ ටික කනට කරලා කියන්නේ. ඒක තමයි පළවෙනිම දේ. බුදු ගුණ ටික සිහි කරවන්න. අන්න කෙනෙකුට සුගතිය යන්න නම් අකුසල් යටපත් කරලා කුසලයක් බලවත් කරනවා නම් බලවත්ම කුසලයේ තමයි බුදු ගුණ මානසිකාරය. දවසක් දෙවිවරු පිරිසක් බුදුහාඳුර ළඟට ඇවිල්ලා ගාථාවක් කියනවා. යේකේචි බුද්ධං සරණං ගතාසේ. යමෙක් බුදුන් සරණ යනවද? නතේ ගමිස්සන්ති අපාය. ඒ අය අපායවල වලට වැටෙන්නේ නැහැ කියනවා. පහාය මානුසන් දේහං. මේ මිනිස් කය අතහරිනකොට දේව කය පරිපූර්ණසන්ති. ඒ අය සුගතියේ දිව්‍ය ලෝකවල උපදිනවා කියන. හැබැයි මතක තියාගන්න නිකන් ওই බුද්ධං සරණං කී හිටපු අය නෙමෙයි. අවබෝධයෙන් බුදුන් සරණ යනවා කියන්නේ සම්මා දිට්ඨිය තුල පිහිටලා බුදුන් සරණ යන්නට ඕන. අවබෝධයෙන් බුදුන් සරණ ගිය කෙනාට වෙන පිළිසරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. එයාට බුදුහාමුදුරේ වෙන සරණක් පස්සේ යන්නේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. එයා ධර්මයේ ඇරෙන්න වෙන සරණක් හොයා දුවන්නේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වර. මේ බුද්ධ ශාසනයේ ධර්මාවබෝධය ලැබපු ශ්‍රාවකයන් ඇර වෙන අය හොය දුවන්නේ. එතකොට තුනුරුවන් තුල හරියට පිහිටපු කෙනා ඒකාන්තයෙන් සුගතිය උපදිනවා කියලා දෙවිවරු බුදුහාඳුරු ඉදිරියේ පෙනී ඉඳලා ප්‍රීති ගෝසාදීදී කියනවා. ඒ නිසා පින්වතුනි අර මහා නාම ශාක්‍ය කුමාරයාට බුදුහාඳුරු පෙන්වුවා මහා නාමය කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගතියක යන්න නම් පළවෙනියටම නිතර පුරුදු කරන්න ඕනේදී සද්ධාව. ඊළඟ කාරණේ සිල්වත්කම. නිති පන්සිල් රකින්න. දැන් ওই ගිහි ජීවිතයක් ගත ඇත්තම කතාව හිතමු. ඔබ ජීවත් වෙ සීල් ගන්නවනේ සැරෙන් සැරේ සීල් ගන්නවා. හැබැයි අපිට ආර්යකාන්ත සීලයක් හැටියට මේ සීලය අපි කාව තුලත් දිවි හිමියෙන් ස්ථාපිත වෙන්නේ සෝවාන් වෙන දවසට. එතනින් මෙහා ශික්ෂාපද කැඩෙන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. හැබැයි මේ ධර්ම මාර්ගයේ යන අවංක ශ්‍රාවකයා දැන ශික්ෂාපද කඩමින් ඒවා සාධාරණීකරණය කරන්නේ නැහැ කියන. පුංචි වරදක් වුණත් එයාගෙන් ශික්ෂාවක් බිඳෙන්න පුළුවන් නැත්තේ නෑ. ධර්මාවබෝධයකින් මෙහා කෙනාට අපි ගමු සතෙක් මැරෙනවා. මදුරුවෙක් තැලෙනවා. එක්ක බොරුවක් කියවෙනවා. කියුණාට පස්සේ මතක් වෙනවා. අකෝ බොරුවක් නේ කිව්වේ කියලා මතක් වෙනවා. එතකොට එයා ආර්යකාන්ත සීලෙ පිහිටනවා. ඒ මොහොතේම ආයි නම් මම මේක කරන්නේ මම පන්සිල් අදිෂ්ඨාන කරගන්නවා කියලා ආයි සීල් ගන්න. ඒකට ධර්මයේ කියන්නේ ආයිත්‍ය සංවරයට එනවා කියලා. නැවත වැටි නැකිටිනවා වගේ තමන්ගේ අඩුපාඩු හදාගෙන ධර්මයේ පැත්තටම යනවා. ඒක තමයි ධර්මයේ දියුණුව කරා යන සිල්වත් ශ්‍රාවකයාගේ ලක්ෂණය. වැරැද්දක් වුණත් සැනින් හදා ගන්නවා. ධර්මයේ කරා යන්න බැරි කෙනාගේ ස්වභාවය තමයි එයා වැරැද්ද සාධාරණීකරණය කර ඒකට පිළියම් යොදන්න නැතුව ඉන්නවා. එයා හැම වෙලේම අනුන්ගේ ඒවා හොයනවා. අච්චර පව්කාරයෝ යසාගේට ඉන්නවනම් මං කරපුවාම මොකද? එහෙම හිතා තමන්ගේ අකුසල් වලට පිළියම් යොදන්න නැතුව අකුසල්ම කර ඉන්නවා. යාට සුගතියට යනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි සුගතියකට හරි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපායකට නොවැටි සුගතියකට යා ගන්න නම් සිල්වත් වෙන්න.
නිති පන්සිල් රකින්න. පොයට ඉස්සර බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ උපෝසතයක් රැක්ක. අද අඩු ගානේ ගෙදර ඉඳන් හරි කොච්චර පොයි දවසකට බණක් අහන්න ගුණධර්ම පුරන අවස්ථාවක් තියෙනවද? මාසෙකට එක දවසයිනේ. එතකොට ඔය ගුණධර්ම අපි පුරුදු කරගත්තොත් අන්න අපිට Taman දිහා බලනකොට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මම හොඳට සද්ධාව දියුණු කරගත්තා. මං හොඳට සිල් රැක්කා. මන් නම් බය නැහැ. එහෙම ලොකු විශ්වාසයෙන් ඉන්න අය ඉන්නවා. අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි බුදුහාඳුරෝ මහා නාම ශාක්‍ය කුමාරයාට පෙන්වුවා මහා නාමයේ ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණා සුගතියක යන්න නම් දෙවනි එක තමයි හිතට එකඟව සීල් රකින්න කියෝ. ඔබේ සීලේ ලෝකෙට පේන්නේ මේ හෘද සාක්ෂියට එකක සීලයක් රකින්න. ඊළඟ එක සුතවත්කම. බුදුහාඳුරෝ පෙන්නනවා මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබට සුගතියක යන්න නම් උපකාර වෙන්න නිතර පුරුදු කළ යුතු දෙයක් තමයි කියව සුත කියන්නේ දහම් දැනුම. දවසකට එක බණක් හරි අහන්න පුරුදු වෙන්න. මේ මොන දේවල් තිබුණත් අපිට වැඩ කිය මොනවා කර කර හිටියත් අපි මැරෙනවා කියන එක හිතක්. හුස්ම ටික යනකොට මේ කිසි දෙයක් අපිට පිහිට පිණිස පවතින්නේ නැහැ. බුදුහාඳුරු පෙන්වුවා තමන්ට තමන්වත් නැහැ. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා කිය. තමන්ට තමන්වත් නැති කල්ලි කවරෙකු නම් තමන්ට බාහිර පිහිටක්ද කියලා. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න මේ පරිහරණය කරන කුණු කයත් යම් වෙලාවක මට අතහැරලා යන්න වෙනවා. මමම රැස් කරගත්ත දෙයක් විතරයි මට පිහිට පිණිස පවතින්නේ. යංකම් මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. මම යම් පිනක් කරොත් මට ඒකේ යහපත් විපාක සසරි ලැබෙයි. මම අකුසල් කර කර ප්‍රමාද වෙවි හිටියොත් මටම ඒවා ගෙනියන්න වෙනවා කියන එක හැම වෙලෙම හිතන්න. අන්න එහෙම හිතන කෙනා බණහන් දවසකට එක බණක් දෙකක් හරි අහන්න. දැන් ඉස්සර වගේ නෙමෙයි අපි කොච්චර වාසනාවන්තද දැන්. අපිට ප්‍රශ්න තියෙනවා කාටත් ප්‍රශ්න තියෙනවා. කොච්චර ඉහළ හිටියත් රාජ්‍ය නායකයන්ට ජීවිතේ ප්‍රශ්න නැද්ද? දේශපාලනය කරන මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද? කොච්චර ව්‍යාපාර තිබ්බත් මේ මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද ඒව? ප්‍රශ්න තියෙනවා. කුලියක් කරගෙන හිටියත් ඒ මනුස්සයටත් ප්‍රශ්න තියෙනවා. මේ ලෝකේ ප්‍රශ්නයක් නැති මිනිසෙක් හොයන්න නෑ. හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ඔක්කොම විසඳගෙන බණ අහනවා කියලා හිටියොත් කවදාවත් බණක් අහන්න හම්බෙන්නේ නෑ. ප්‍රශ්න පිටම මැරෙන්න වෙනවා. ඒ නිසා මොන දේ තිබුණත් දවසකට එක බණක් අහන්න පුරුදු වෙන්න. මීට අවුරුදු 15කට 20කට එහා හිතන්න. ඔය වැඩි හිටියන්ට බොහෝ වෙලාවට මතක ඇති අපේ රටේ ඉස්සර අවුරුදු 20කට විතර එහා. මෙහෙම බණහන්න පරිසරයක් මේ රටේ තිබ්බේ නැහැ. ඉස්සර අර රජයේ ගුවන් විදුලියක පොයේ දවසට යන්තම් බණක් ගියා ඔච්චරයි. අද බණම යන නාලිකා කොච්චරක් තියෙනවද කියලා බලන්න. බණ යන නාලිකා ගොඩාක් තියෙනවා දැන්. පැය 24ම බණ. උදේ ඉඳන් බණ. එක බණක් කියනවා තව බණක්. ඒක කියනවා තව බණක්. ධර්මය අහන කෙනෙකුට ඕන තරම් අවස්ථාව තියෙනවද? ඉස්සර අපේ ආච්චිලා සීයලට බණ පොතක්වත් නැහැ හොයාගන්න. ඉස්සර මිනිස්සු දැනගෙන හිටියේ පිරිත් පොතයි ජාතක පොතයි ගැන විතරයි. පිරිවානා පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ ඔච්චරයි තිබ්බේ. අද ත්‍රිපිටකේ ගෙවල් වල තියෙනවා ත්‍රිපිටක පොත්. බණ පොත්ද, කැසට්ද, සීඩීද, සංගරාද කොච්චර තියෙනවද මිනිස්සු ළඟ. ඒ නිසා මේ ලැබිච්ච වෙලාවේ එක බණක් අහන්න මාසේ දවස් 30ම බැරි වුණත් අඩු ගානේ බණ 20ක් 25ක් ඇහුවා කියලා 20ක් කියලා හිතමු. එතකොට ඔබ හිතන්න අවුරුද්දක් ওই විදිහට පුරුදු කරොත් බණ කීයක්ද? අවුරුදු 2-3ක් යනකොට කොච්චරක්ද? Tamanට නොදැනීම විශාල දහම් දැනුමක් Taman ළඟ එකතු වෙනවා. රැස් වෙනවා. කාලයක් ගිහිලා ආපස්සට බලනකොට Tamanට පුදුම ධර්මයේ තුලින් Taman ශක්තිමත්. කර්මඵල පින්පව් ගැන ඕන බණක් කොහෙන් ඇහුවා තාමන් ඕක දන්නවා කියලා දේශනා හොඳට මතක් වෙනවා. හොඳට බණ අහන කෙනාට Taman තුල විශාල පිනක් වැඩෙනවා. මේ බණ ඇසීම කියන්නේ විශාල පිනක්. බණ අහන එක. ඊළඟට නිවන් දොරටුවක්. ඒ නිසා පින්වතුනි බණ අහන එක පුරුද්දක් කරගන්න. බුදුහාඳුරු අර මහා නාම ශාක්‍ය කුමාරයාට පෙන්වුවා මහා නාම කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගතියක උපදින්න නම් සුතවත්කම. සුත කියන්නේ ඇසූ පිරූ තැන් ඇති ධර්මයේ ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙන්න. නිතර බණ අහන්න පටන් ගන්න. ඔන්න ඔය කරුණු ටික ටික පුරුදු කරන්න. සද්ධාව.
සිල්වත්කම, දහම් දැනුම. ඊළඟ එක තමයි ත්‍යාග සම්පත්තිය. අතහැරීම, ත්‍යාග සම්පත්තිය. දන් දීම පුරුදු කරගන්න ජීවිතේ. අපි මේ මොනවා ගොඩ නැගුවත් අපි හිතමු අපි රත්තරන් කඳු ගහලා තියෙනවා. මැරෙනකොට එකක්වත් ගෙනියන්න පුළුවන්ද? බෑ. අපිට මොන යාන වාහන මොනවත් ප්ලේන් තියනවා කියලා හිතන්න. මැරෙනකොට අරන් යන්න පුළුවන්ද? එකක්වත් නෑ. මේ සියල්ල අතහැරලා දාලා යනවා. මතක තියාගන්න හුස්ම ටික යනකොට මේ සියල්ල අපි අතහරිනවා. ආයි අපි ඉපදුනත් ඕවා හම්බෙන්නේ නෑ. මනුස්ස ලෝකෙම කොහේ හරි ඉපදිලා ආවා කියලා හිතන්න. හම්බෙනවද? නෑ. ඒ නිසා අපිට පරලෝ පිහිට පිණිස පවතින්නේ පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනා. රැස් කරගත්ත පිනක් විතරයි Tamanට පරලෝ පිහිට පිණිස පවතින්නේ. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න, දන් දෙන්න. Taman හම්බ කරන දෙයින් කොටසක් දුගී මගේ යාචකයන්ට, අසරණ මිනිස්සුන්ට උදව් උපකාර කරන්න. පුළුවන් විදිහ ලොකු දේවල් කරන්න බැරි වෙයි. දැන් සාමාන්‍ය අඩු ගානේ බත් පැකට් එකක් දුන්නා කියලා හිතන්න. මතක තියාගන්න පිනේ වටිනාකම අපිට තීරේ. අපි හිතන්නේ මේ ලොකුවට වියදම් කළා ලොකුවට බෙර ගහලා කරොත් පින වැඩි කියලා හිතෙන්න පුළුවන්. බුදුහාඳුරෝ පෙන්වුවා මහණෙනි සතෙකුට කෑම ටිකක් දුන්නොත් මෛත්‍රිය ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කියනවා. අසරණ දුස්සීලෙක් කියලා හිතන්න. හිඟන්නෙක් ඉන්නවා දුස්සීලේ. අපි හිඟන්නගේ සිල් හොයන්න යන්නේ නැහැ. හොයන කීප දෙනෙක් ඉන්නවා. හැබැයි අපි පින ගැන දන්න කෙනා හිඟන්නගේ සිල් හොයන්න යන්නේ නැහැ. ඒ මනුස්සයා කරගන්න දේ මනුස්සයාගේ න්‍යායයි කියලා කෑම එකක් හරි ඉල්ලුවාම පුළුවන් දෙයක් කෑම ටිකක් හරි දෙනවා. ඒක කීයක් හරි දෙනවා කඩේකින් කන්න හරි. එක මිනිස්සෙකුගේ එයා දුස්සීල වුණත් මිත්‍යා දෘෂ්ටිකෙක් වුණත් කුසගින්න නිවනවා නම් ආත්ම 1000ක් ආනිසංස ලැබෙන පිනක් කියන. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වුවා මහණෙනි සිල්වත් සම්මාදිට්ඨියේ පිහිටපු සිල්වත් උපාසකයෙකුට කුසගින්න නිවා ගන්න ආහාරයක් දෙන්න. අපි හිතමු කවුරු හරි හොඳට සිල් රකින්න කෙනෙකුට කෑම වේලක් දෙන්න. ආනිසංස සිහි කරගෙන කෑම වේලක් දුන්නොත් ආත්ම දසදහසක් ආනිසංසයි කියලා. එතකොට සීලේ ගුණය වැඩි වෙන්න ආනිසංස වැඩි වෙනවා. ඒ නිසා ජීවිතේ අපිට සිහි කරන්න තියෙන්නේ කරපු පින්කම්. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. ඒ කරන පින හිත හිතා බලවත් කරන්න. දැන් ගොඩක් අය පින් කරනවා මං ඕක කරා ඉතින් ආයෝව වැඩක් නැහැ කියලා හිතෙන් අතහරිනවා. කරපු පින හිතන්න පින බලවත් වෙනවා මතක තියාගන්න. ඒකයි ඉස්සර මිනිස්සු පින් පොතක් තියාගත්තේ. ඔබ ආධාරයක් කරා රිසිට් කොලේ හරි ගෙනල්ලා ඒ පොතේ අමුණ ගන්න. ඒක බලනකොට අවුරුදු ගානකට පස්සේ හරි සිහි කරනකොට මම මෙහෙම පින්කම් කරා මම මෙහෙම පින්කම් කරා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කරපු පින තමයි අපිට සිහි කරන්න. එහෙම පිනක් සිහි කරනකොට සැනින් පින බලවත් වෙනවා. ඉතින් ඒ නිසා බණ අහන්න. මේ බණ අහනවා කියන එක පුරුද්දක් කරගන්න ජීවිතේ. පින්වතුනි අපිට හම්බ වෙනවා ගොඩාක් අපි මිනිස්සු ඇසුරු කරනවා ලංකාව පුරා යනකොට මේ බණ ඇසීම තුළ දැන් අපි හිතමු ඔබේ ජීවිතේ මොනවා හරි අඩුපාඩු තියෙනවා. හැබැයි බණ අහන එක නවත්තන්න එපා. මතක තියාගන්න. බණ අහන එක නවත්තන්න එපා. අඩුපාඩු ඔක්කොම හදාගෙන මම බණ අහනවා කියලා හිතුවොත් කවදාවත් වෙන්නේ නැහැ. බණ අහන්න. බණ අහගෙන යනකොට අඩුපාඩු නිකම්ම හැදෙනවා. ඇයි බණ අහනකොට තමයි තමන් කරන වැරද්දක් කියලා පේන්නේ. කුසල් අකුසල් පින්පව් හොඳ නරක දැනෙන්නේ බණ අහනකොට. ඒ නිසා බණ අහන්න. බණ අහන එක පුරුද්දක් කරගන්න. එහෙම බණ අහගෙන යන දවසකට එක බණක් අහන්න පටන් ගන්න අද ඉඳන් හරි. ඕන තරම් බණ තියෙනවා අන්තර්ජාලේ ඕන තරම් බණ තියෙනවා. උදේ ඉඳන් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා බණ රැ වෙනකම්ම ධර්ම දේශනා යනවා. ඒ නිසා සුගතියක යන්න නම් අපිට වැදගත්ම දේ තමයි බණ අහන එක. මට මෙච්චර ව්‍යාපාරයක් තිබ්බ කියලා ඒක සුගතියන් උපකාර වෙන්නේ නැහැ. ඒවා ඉන්නකම් අපිට කාලා බීලා ජීවත් වෙන්න හම්බ කරගන්න අපිට ඒවා උපකාර වෙනවා. හැබැයි පරලව සුගතියක ඉපදුනා සාදුකාර දිදී හරි සතුටු වෙවි ඒ දිහා බලබලා සතුටු වෙන්නේ කරපු පිනක්. අනාථ පිණ්ඩික සිටුතුමා ඔබ දන්නවා ව්‍යාපාරිකයෙක්. 54 කෝටියක් වියදම් කළ ජේතවනයේ හදන්න සල්ලි තියෙන්න එපානේ. 18 කෝටියක් අහවණු අතුරුලා තමයි කියන ඉඩම ගත්තේ. තවත් 18 කෝටියක් වියදම් කළා ගොඩනැගිලි හැදුවා.
ආරාමේ පූජා කරන පින්කමට 18 කෝටියක්. එතකොට ඔක්කොම 54 කෝටියක් කිය. අනාථපිණ්ඩික සිටුතුමා ඒ කාලේ ඒ නගරේ හිටපු ධනවත්ම ව්‍යාපාරිකයා. මිනිස්සුන්ට මුදල් ඉස්සර බැංකුවේ තිබිලා නැහැ. ධනවත් ව්‍යාපාරිකයෝ තමයි පොලියට දුන්නේ. බොහෝ පිරිසකට මුදල් ණයට දුන්නා කියන පොලියට. හරියට ව්‍යාපාර කරා කියන. රජගහ නුවරත් හැවැත් නුවරත් අතර ව්‍යාපාර තිබ්බා කියන. හැබැයි මැරුණා. අනාථපිණ්ඩික සිටුතුමා මැරිච්ච දවසේම සාරිපුත්ත හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ මරණ මංචකේ ඇඳ ළඟ ඉඳගෙන කලින්ම පණවිඩය ආව සිටුතුමාට අමාරුයි කියලා. කරුණු කියලා හිත පිහිටෙව්වා. හේම වැඳගෙන පණ ගියා. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කරපු වෙලාවේ මුළු ජේතවනයේම ආලෝකමත් කරගෙන විශාල දිව්‍ය ආලෝකයක් ගන්ධ කුටියට ආවා. ඇවිල්ලා ආලෝකයේ දෙවි කෙනෙක් නිර්මාණය වුණා. නිර්මාණය වෙලා ගාථා 4ක් කියලා බුදුහාඳුරන්ට වැඳලා අතුරුදහන් වුණා. පළවෙනි ගාථාව තමයි ඉදං හිතං ජේතවන ඉසි සංගනි සේවිතං ආවුත්තං ධම්ම රාජේන ප්‍රීති සංජනනම් මම. මිය ගිහිල්ලා දිව්‍ය ලෝකේ පහළ වෙච්ච ගමන් මනුස්ස ලෝකේ දිහා බැලුවේ තමන්ගේ ගෙදර දිහා නෙමෙයි. තමන් ශාසනයට හදලා පූජා කරපු ආරාමේ බුදුහාමුදුරු වැඩ ඉන්න හැටි බැලුවේ. ඒ බලනකොට හිතට ඇති වුණා විශාල සතුටක්. දෙවියෙක් විදිහට ඇවිල්ලා බුදුහාමුදුරු ඉස්සරහා කියනවා ඉදං හිතං ජේතවන ඉසි සංගනි සේවිතා. මේ ජේතවනාරාමේ සංඝ ඉරිසීන් වහන්සේලා පිරිවරාගෙන ධර්ම රාජයන් වහන්සේ බුදුහාමුදුරු වැඩ ඉන්නවා දකින්නකොට ප්‍රීති සංජන නම් මගේ සිත ප්‍රීතියෙන් සතුටින් කුල්මත් වෙලා යනවා කියලා. එතකොට අපිට පේනවා පින් කරගත්ත කෙනා ඉද නන්දති මෙලවස් සතුටෙන් ඉන්නේ. මම පින් කරගත්තා කියලා කරපු පින් හිත හිතා මෙලවස් සතුටෙන් ඉන්නේ. පෙච්ච නන්දති පරලව ගියත් සතුටු වෙනවා. මා විසින් මේ විදිහට අනේ අපි මනුස්ස ලෝකේ ඉන්න කාලේ මෙහෙම පින්කම් කරා කියලා ඒවා හිත හිතා සතුටු වෙනවා. කත පුඤ්ඤ උපයත් නන්දති. මේ දෙලොවම මෙලවයි පරලවයි දෙකම සතුටු වෙනවා. ඒ නිසා පින් කරගන්න අපිට පරලොව පිහිට පිණිස පවතින පින අතහැරීම ත්‍යාග සම්පත්තිය දන් දෙන එක කාට හරි උදව්වක් උපකාරයක් කරන්න. ඒක තමයි Tamanට සිහි කර කර සතුටු වෙන්න පුළුවන්. ත්‍යාග සම්පatti බුදුහාඳුරු මහා නාම ශාක්‍ය කුමාරයට පෙන්වනවා මහා නාම කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගතියේ උපදින්න උපකාර වෙන ඊළඟ කරුණ ත්‍යාග සම්පත්තිය දන් දෙන එක. අතහැරීම පුරුදු කරන එක පින් කරගන්න එක. දැන් ඔන්න කරුණු 4ක් කියව මතකද? සුගතියන් උපකාර වෙන පළවෙනි එක තමයි සද්ධාව. දෙවෙනි එක තමයි සිල්වත්කම. තුන්වෙනි එක තමයි දහම් දැනුම නිතර බණහන්. හතරවෙනි එක ත්‍යාගේ කරන පින් අතහැරිය. පස්වෙනි එක බුදුහාඳුරෝ පෙන්නනවා මහා නාම ඔබ නිතර පුරුදු කරන්න කිව්වා ප්‍රඥාව. මාලිගාවක හිටියත් ආදීනව සිහි කරන්න. ආදීනව දස්සාවින අනිත්‍යයි කියලා හැම වෙලෙම සිහි කරමින් වාසය කරන්න. යම් දවසක මට මේ සියල්ල අතහරින්න වෙනවා. මගේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. මේ කය අනිත්‍යයි කියලා හැම වෙලෙම මේ බාහිර දේවල්, ආධ්‍යාත්මික දේවල් මේ සියල්ල අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරන්න කියලා. ඒකට කියනවා ප්‍රඥාව. ඔන්න ඔය කරුණු පහ වඩාගත්තොත් බුදුහාඳුරු කියනවා මහා නාම ඔබ කාමභෝගී ජීවිතයක් ගත කරත්. මොකද මහා නාම බුදුහාඳුරු ළඟට ඇවිල්ලා කිව්වේ ස්වාමීනි මම කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. මට අමුදරුවෝ ඉන්නවා. මං රන් රිදී බුදුමැණික් පරිහරණය කරනවා. කසී සලු ඒ කාලේ තිබ වටිනාම සලු පිළි. අපි ඒවා පරිහරණය කරනවා. ස්වාමීනි මට හැබැයි මේ සමාජ වෙලෙහෙළදාම් කරගෙන ව්‍යාපාර කරගෙන ජීවත් වෙනකොට තරහ යනවා, කේන්ති ඇති වෙනවා, රාගය ඇති වෙනවා, මිනිස්සු එක්ක ගැටීම් ඇති වෙනවා, මරණ බය උපදිනවා. බැරි වෙලාවත් හදිසියෙවත් මම මැරුණොත් කොහේ යයිද කියලා තමයි ඇහුවේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මහා නාම ඔය කරුණු පහ ඔබ තුල නිතර වඩනවා නම් සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. ඔය කරුණු පහ නිතර ඔබ වඩනවා නම් මහා නාම ඔබට ওই බය උපදින්නේ නැහැ කියනවා. හැම වෙලේම තමන් තුලින් තමන්ට විශ්වාසයක් ඇති වෙනවා. තමන් තුල සද්ධාව වැඩිලා නම්, තමන් හොඳට සීල් රකින්න කෙනෙක් නම්, තමන් හොඳට පින් කරගන්න කෙනෙක් නම්, තමන් නිතර බණ අහනවා නම්, භාවනාවක යෙදෙනවා නම්, එයාට තමන් තුලින් විශ්වාසයක් ඇති වෙනවා මම නම් දැන් මැරුණා සුගතියි. මේ මොනවද තිබ්බත් මං හොඳට පින් කරගත්ත කෙනෙක් කියලා යා හැම වෙලේම කරපු පින ගැන හිත හිතා පරලව
සුගතියක් අරමුණු කරගෙන සතුටෙන්මයි කියනවා ඉන්නේ. මතක තියාගන්න බුදුහාඳුරෝ පෙන්නනවා පින් කරගත්ත කෙනාට පරලොව යන්න තියෙන ගමන හරියට මේ වගේ කියන. උපමාවක් පෙන්නනවා. දැන් ඔබ හිතන්න ඔබේ දරුවෙක්, නෑදෑයෙක්, ඥාතියෙක් විදේශ රටක ජීවත් වෙනවා කියලා හිතන අපි හිතමු ඇමරිකාවේ හරි කැනඩාවේ හරි කොහේ හරි ඕස්ට්‍රේලියාවේ හරි ඉන්නවා. ඔබේම දරුවෙක් නෑයෙක් ළඟම හිතවතෙක්. ඒ අය මොකද කරන්නේ? ඔබව ගෙන්න ගන්න. ඔබට සියලු දේවල් සකස් කරලා ඉන්න තැන් හදලා නිමාඩු දාගෙන ආව දවස්වල ඔබව එක්ක යන්න අපි මෙහෙ යම් කියලා හැම තැනක්ම සූදානම් කරලා ඔබ එනකම් බලාගෙන එයාපෝට් එකටත් ඇවිල්ලා බලාගෙන ඉන්නවනම් ඔබට මේ ගමන යන්න බයක් ඇති වෙනවද? නැහැ. එයා බොහොම සතුටින් යන්නේ. ඒ වගේ තමයි කියනවා පින් කරගත්ත කෙනාගේ පරලොව ගමන. සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩපු කෙනා සුගතිය උපදින්නේ දින ගැන ඉන්නේ කියනවා. දෙවිවරු එයා එනකම් බලාගෙන ඉන්නේ ළඟම ඥාතියෙක් පිළිගන්න බලාගෙන ඉන්නවා වගේ කියනවා. ඊළඟට බුදුහාඳුරු උපමාවක් පෙන්නනවා මහණෙනි පින් කරගත්තේ නැති කෙනා, සද්ධාව දියුණු කරගත්තේ නැති කෙනා, ගුණයක් පුරාගත්ත නැති කෙනාට පරලොව ගමන මේ වගේ කියනවා. නන්නා දුනන රටකට කොහේ හරි පැත්තකට යන්න තියෙනවා. දැන් ඔබ හිතන ඔය මැද පෙරදිග රසාවලට යන මිනිස්සු භාෂාවක් දන්නේ නැහැ. මෙහෙන් යන්නේ නැති බැරිකමට, අසරණකමට, දරුවෝ දාලා යන්න විදිහක් නැහැ. එක්ක ආච්චිට හරි කාට හරි ළමයි දාලා යනකම් අඬා මෙහි පිච්චි යන්නේ. එයාපෝට් එකට යනකම් අඬා යන්නේ බෑග් එකයි රෙදි ටිකයි තුරුල් කරගෙන. ප්ලේන් එකේ නගින්නේ අඬා. ගිහිල්ලා බහිනකම් අඬා යන්නේ. බැස්සට පස්සේ මොකක් වෙයිද? ගුටි කයිද, මැරුම් කයිද, පෙට්ටියෙන් ලංකාවට එන්න වෙයිද, ඇන ගහලා ඉවයිද දන්නේ මොන જાතිය කොහොම තැනකට වැටෙයිද දන්නේ. එයාට පරලොව ගමන බයක්, අනතුරක්. එයා යන්නෙත් බයෙන්, ගිහිල්ලා මූණ දෙන්නෙත් භයානකම දේවල් ගොඩකට. ඒ නිසා පින් කරගත්තේ නැති කෙනාගේ පරලොව ගමන ඒ වගේ කියන. එයාට මරණ මංචකය කියන්නේ අනතුරක්, බයක්, තැති ගැනීමක්. පින්තුනි සුගතියක හරි උපදින්න නම් මෙච්චර වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා, බුද්ධ ශාසනයක් මුණ ගැහිලා, ෂණ සම්පත්තිය ලැබිලා, ධර්මයේ මෙච්චර කතා කරන රටක පළාතක ජීවත් වෙලා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් අරගෙන අඩුම ගානේ සුගතියක හරි යන්න නම් ඔය කරුණ පහ පුරුදු කරන්න. මොනවද? සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔය කරුණ පහ වඩන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම අපි දන්නේ නැහැ අපි කාට කවද කොතන මරණ ඉස්සර වෙයිද අපි දන්නේ. ඒ නිසා ඔබ හැම දිනාටම සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද